හොඳයි. අපි අද බලමු දේශගුණික වෙනස් වීම වලට බලපාන සාධක පිළිබඳව. අපි පසුගිය දින කතා බහ කළා දේශගුණික වෙනස් වීම වල ඉතිහාසය, ඒක සිදු වෙන්නේ කොහොමද? ඒ වගේම දේශගුණික වෙනස් වීමක් කියන්නේ මොකක්ද? මේ ආදී කරුණු කාරණා ගැන අපි කතා බහ කළා. දේශගුණික වෙනස් වීම නිසා පසුගිය શතකය තුළ සිදු වෙලා තියෙන සිදුවීම් තමයි අපි කතා කළා. ඒක ප්‍රතිඵලත් අපි කතා කළා. අද අපි යමු ලෝකේ දේශගුණික වෙනස් වීම ඇතිවීම කෙරෙහි බලපාන සාධක මොනවද කියලා විමර්ශනය කරලා බලන්න. මෙතෙන්දී අපිට පැහැදිලි වෙනවා ලෝකේ දේශගුණික වෙනස් වීම ඇතිවීම කෙරෙහි බලපාන සාධක විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි ඒවා අධ්‍යයනය කරන්න ගියාම අපිට පුළුවන්කම තියෙනවා මේ දේශගුණික විපර්යාස කොටස් දේශගුණික විපර්යාස වල බලපාන සාධක කොටස් දෙකකට වෙන් කරන්න. ඒ කොටස් දෙක තමයි අපි පෘථිවිය පද්ධතියක් ලෙස සලකන්නේ. පෘථිවිය ඒ වටා තියෙන තුනී වායු පටලය නැත්නම් වායු ආවරණය කරගත්තාම අපි ඒකට කියනවා භෞම පද්ධතිය. භෞම පද්ධතිය. මෙන්න මේ භෞම පද්ධතිය පද්ධතියක්සේ සලකා බලනකොට මේ දේශගුණික වෙනස් වීම සිද්ධ වෙන්නේ මෙන්න මේ භෞම පද්ධතිය තුලනේ. ඒතර මේ දේශගුණික වෙනස් වීම සිද්ධ වෙන්න බලපාන මේ භෞම පද්ධතියට නැත්නම් මේ පෘථිවි පද්ධතියට පිටතින් සිදුවන සාධක තියෙනවා. ඒවට අපි කියනවා බාහිර සාධක. ඒ කියන්නේ පෘථිවියේ දේශගුණික වෙනස් වීම නිර්මාණය වීම කෙරෙහි බලපාන බාහිර සාධක තියෙනවා. ඒ වගේම තමයි පෘථිවි පද්ධතිය තුල නැත්නම් මේ භෞම පද්ධතිය තුලම සිදුවන සමහර සංසිද්ධි නිසා පෘථිවියේ දේශගුණික වෙනස් වීම සිද්ධ වෙනවා. අපි ඒවට කියනවා දේශගුණික විපර්යාස කෙරෙහි බලපාන අභ්‍යන්තර සාධක කියලා. අභ්‍යන්තර සාධක. එහෙනම් අපිට පැහැදිලි පෘථිවියේ දේශගුණික වෙනස් වීම නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වෙන දේශගුණික වෙනස් වීම කෙරෙහි බලපාන සාධක බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඒ සියලුම සාධක අපිට පුළුවන්කම දෙනවා කොටස් දෙකකට වෙන් කරන්න. බාහිර සාධක සහ අභ්‍යන්තර සාධක වශයෙන්. හොඳයි. එහෙනම් අපි පොඩි හැඳින්වීමක් තියෙන එක කියලා බලමු. ලෝකයේ දේශගුණික වෙනස් වීම ජගත් මට්ටමේ, ඒ කියන්නේ ගෝලීය මට්ටමේ කතා බහට ලක් වී ඇති තේමාවක් වී තිබේ. දුර අතීතයේ පටන් මෙම ගෝලීය දේශගුණික වෙනස් වීම සිදු වී ඇති නමුත් වර්තමානයේ වන විට ඒවායේ තීව්‍රතාව වැඩි වී තිබේ. මෙම දේශගුණික විපර්යාස සඳහා ස්වභාවික සාධක මෙන්ම මානව සාධකද බලපා ඇත. එමෙන්ම ලෝකයේ දේශගුණික වෙනස් වීම සිදුවීම සඳහා බලපාන සාධක විමර්ශනය කරන විට පෘථිවිය ඇතුළත් භෞම පද්ධතිය පද්ධතියක්සේ සලකා බලන විට එහි දේශගුණික වෙනස් වීම නිර්මාණයලා බලපාන සාධක ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට බෙදා දැක්විය හැකියි. අන්න දැන් ඔයාලට පුළුවන් අපි හඳුනාගත්ත සාධක කාණ්ඩ දෙක ලියන්න. පළවෙනි එක අපි ලියමු දේශගුණික වෙනස් වීම නිර්මාණය වීම කෙරෙහි බලපාන බාහිර සාධක. දේශගුණික වෙනස් වීම නිර්මාණය වීම කෙරෙහි බලපාන බාහිර සාධක. දෙක දේශගුණික වෙනස් වීම නිර්මාණය වීම කෙරෙහි බලපාන අභ්‍යන්තර සාධක. දේශගුණික වෙනස් වීම නිර්මාණය වීම කෙරෙහි බලපාන අභ්‍යන්තර සාධක. අභ්‍යන්තර සාධක. හොඳයි. අපි ඊළඟට මාතෘකාවට යමු. මේ සාධක වර්ග දෙක ගැන කියන්න හදන්නේ බාහිර සාධක සහ අභ්‍යන්තර සාධක කියන්නේ මොනවද කියලා පැහැදිලි කරමු. එහෙනම් අපි මේ වෙනකොට දන්නවා කතා බහ කළා අපි බාහිර සාධක කියලා කියන්නේ භෞම පද්ධතිය කියන පද්ධතියට පිටතින් සිදුවන සමහර සංසිද්ධි මේ කියන භෞම පද්ධතියේ දේශගුණික වෙනස් වීම නිර්මාණය කරන්න දායක වෙනවා නම් අන්න ඒවට අපි කියනවා බාහිර සාධක. ඒ වගේම භෞම පද්ධතිය තුලම සිදුවන සමහර භෞතික සහ මානව සංසිද්ධි පෘථිවි දේශගුණය වෙනස් කරන්න බලපානවා නම් අපි ඒවට කියනවා අභ්‍යන්තර සාධක කියලා. හොඳයි. අපි එහෙනම් බාහිර ක්‍රියාවලිය කියන එක පැහැදිලි කරලා ලියමු. එයාද භෞම පද්ධතිය පද්ධතියක්සේ සලකා බලන විට භෞම පද්ධතිය පද්ධතියක්සේ සලකා බලන විට එහි දේශගුණය වෙනස් වීම කෙරෙහි බලපාන භෞම පද්ධතියට පිටතින් නිර්මාණය වන සාධක. භෞම පද්ධතියට පිටතින් නිර්මාණය වන එහෙම නැත්නම් ක්‍රියාත්මක වන සාධක. භෞම පද්ධතියට පිටතින් ක්‍රියාත්මක වන සාධක. දේශගුණික වෙනස් වීම නැතිවීම කෙරෙහි බලපාන
දේශගුණික වෙනස් වීම ඇතිවීම කෙරෙහි බලපාන දේශගුණික වෙනස් වීම ඇතිවීම කෙරෙහි බලපාන බාහිර සාධක නමින් හැඳින්වේ. බාහිර සාධක නමින් හැඳින්වේ. මෙම සාධක අතර අපිට දැන් පුළුවන් අංක දාලා ලියන්න. මේ දේශගුණික වෙනස් වීම ඇතිවීම කෙරෙහි බලපාන බාහිර සාධක දෙකයි තියෙන්නේ. එකක් තමයි හිරු ලපවල බලපෑම. හිරු ලපවල බලපෑම. දෙක උල්කාපාත ප්‍රපතනය. උල්කාපාත ප්‍රපතනය. හරි. අංක දාලා 1 2 ලියන්න. එක හිරු ලපවල බලපෑම. අංක 2 උල්කාපාත ප්‍රපතනය. උල්කාපාත ප්‍රපතනය. හොඳයි. අපි ඒ වගේම අභ්‍යන්තර සාධක කියන්නේ මොනවද කියලා පැහැදිලි කරලා ලියමු. අපි කලින් කතා කළා අභ්‍යන්තර සාධක කියන්නේ මොනවද කියලා. පෘථිවි දේශගුණික වෙනස් වීම නිර්මාණය වීම කෙරෙහි බලපාන මේ පෘථිවි පද්ධතිය තුලම සිදුවන ස්වභාවික සාධක සහ මානවජන්‍ය ක්‍රියා තමයි මේ අභ්‍යන්තර සාධක කියලා සලකන්නේ. එහෙනම් අපි ලියමු මොනවද මේ කියලා. ලියන්න. පෘථිවි පද්ධතියේ දේශගුණික වෙනස් වීම නිර්මාණය වීම කෙරෙහි පෘථිවි පද්ධතියේ දේශගුණික වෙනස් වීම නිර්මාණය වීම කෙරෙහි බලපාන පෘථිවි පද්ධතියෙහි දේශගුණික වෙනස් වීම නිර්මාණය වීම කෙරෙහි බලපාන පෘථිවි පද්ධතිය තුලම ක්‍රියාත්මක වන පෘථිවි පද්ධතිය තුලම ක්‍රියාත්මක වන භෞතික හා මානවජන්‍ය ක්‍රියාවලිය. භෞතික හා මානවජන්‍ය ක්‍රියාවලිය. භෞතික හා මානවජන්‍ය ක්‍රියාවලිය. පෘථිවි දේශගුණයේ වෙනස් වීම කෙරෙහි බලපාන පෘථිවි දේශගුණයේ වෙනස් වීම කෙරෙහි බලපාන අභ්‍යන්තර සාධක නමින් හැඳින්වේ. අභ්‍යන්තර සාධක නමින් හැඳින්වේ. අභ්‍යන්තර සාධක නමින් හැඳින්වේ. මේවා අතර හොඳයි. අපි මෙතන මේ අභ්‍යන්තර සාධක මොනවද කියලා මේ ඔයාලට දීලා තියෙන ටියුට් එකේ අහලා තියෙන ඉඩේ අංක දාලා ලියමු කීපයක්. 1. හරිතාගාර ආචරණ ක්‍රියාවලිය. හරිතාගාර ආචරණ ක්‍රියාවලිය. 2. යමහල් ක්‍රියාකාරීත්වය නැත්නම් යමකම ක්‍රියාකාරීත්වය. 3. සාගර මතු පිට උෂ්ණත්ව වෙනස්කම් නිර්මාණය වීම. සාගර මතු පිට උෂ්ණත්ව වෙනස්කම් නිර්මාණය වීම. එල් නිනෝ සංසිද්ධියෙහි බලපෑම. එල් නිනෝ සංසිද්ධියෙහි බලපෑම. ඊළඟට ලානිනෝ සංසිද්ධියේ බලපෑම. ලානිනෝ සංසිද්ධියේ බලපෑම. ඊළඟට පොසිල ඉන්ධන දහනය. පොසිල ඉන්ධන දහනය. කාර්මික කටයුතු. කාර්මික කටයුතු. කෘෂි කර්මාන්තය. කෘෂි කර්මාන්තය. වනහරණය. වනහරණය. යන සාධක මේ ගොඩේ අපිට දාලා කතා බහ කරන්න පුළුවන්. හොඳයි. අපි එහෙමනම් අපේ මේ කියන මාතෘකා දෙක පැහැදිලි කරගත්තා. මේවට අදාළ කරුණු අපි මේ වගේ දේවල් අපි වෙන වෙනම කතා බහ කරලා ඉන්නේ. ඒ නිසා අපි මේ වෙන වෙනම කතා බහ කරන්නයි සූදානම්. ඒක ඔයගොල්ලන්ගේ ටියුට් එකේ ඊළඟට ඉඩ කඩ වෙන් කරලා තියෙන්නේ ඒ කාරණා සඳහා. දේශගුණික වෙනස් වීම වලට බලපාන බාහිර සාධක ඉස්සෙල්ලා කතා කරනවා. ඒක අපි දන්නවා කාරණා දෙකයි තියෙන හිරුලපවල බලපෑම සහ උල්කාපාත ප්‍රපතනය.
හොඳයි. අපි යමු හිරු ලපවල බලපෑම ගැන කතා බහ කරන්න. අපි දන්නවා සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රීය ග්‍රහ වස්තුව තමයි සූර්යයා. එයා තමයි ශක්ති උත්පාදන කාර්ය සිදු කරන්නේ. මේ සූර්යයා හයිඩ්‍රජන් හීලියම් බවට පරිවර්තනය කරලා රසායනික ප්‍රතික්‍රියාවක් විදිහට තමයි මෙයා ශක්තිය නිපදවා ගැනීම කරන්නේ. මෙයා ආලෝක ශක්තිය නිපදවනවා. ඒක තාප ශක්තිය විදිහට ග්‍රහලෝක වලට, උපග්‍රහලෝක වලට, තාරකා මණ්ඩල වලට ලබා දීම කරනවා. එතකොට ඒම නිර්මාණය කරගන්නා ශක්තිය තමයි පෘථිවියේ ක්‍රියාකාරීත්වය සඳහා ලබා දීම සිද්ධ වෙන්නේ. එතකොට ළමයි පෘථිවියත් සූර්යයත් අතර දුර අපි දන්නවා කිලෝමීටර් මිලියන 149.7. අපි දල වශයෙන් කියනවා කිලෝමීටර් මිලියන 150. මෙච්චර මේ කිලෝමීටර් මිලියන 150ක දුර පරාසයක් ගෙවාගෙන පෘථිවිය කරා හිරු කිරණක් ළඟා වෙන්න මිනිත්තු 8ක කාලයකුත් ගත වෙනවා. ඒ වගේම තමයි මේ මිනිත්තු 8ක කාලයක් ගෙවාගෙන එන කෙටි තරංග මගින් භූතලය වේගින් තාපවත් වෙනවා. ඒ වේගින් තාපවත් වෙන්නේ භූතලයේ තාපවත් වීමේ ක්‍රමය තමයි සන්නයනය. අනුයාතංශුන් තාපවත් කරමින් තමයි මේ භූතලයේ තාපවත් වීම සිදු වෙන්නේ. එතකොට මේ භූතලයේ අනුයාතංශුන් තාපවත් කරගෙන සන්නයනය මගින් තාපවත් වෙනවා වගේම තමයි භූ විකිරණයේ විදිහට නැවත තාපය පිට කරලා යනවා. හැබැයි භූ විකිරණයේ විදිහට පිට වෙලා යන තාප ශක්තිය නැත්නම් කිරණ කෙටි තරංග විකිරණ වගේ ශක්තිමත් ඒවා නෙවෙයි. ඒවා දිගු තරංග විකිරණ. මේ දුර්වල දිගු තරංග විකිරණ තාපයෙන් තමයි පහළ වායු ගෝලයේ තියෙන වායු අංශුන් තාපවත් වීම සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි වායු ගෝලයට උණුසුමක් ඇති වෙන්නේ. එහෙනම් මූලික කාරණාව පැහැදිලි. ඒ වගේම තමයි එතකොට මේ හිරු ලප කියන්නේ මොකද්ද කියන එක අපි බලන්න. හිරු ලප කියලා කියන්නේ සූර්යාගේ චුම්බක ක්ෂේත්‍රයේ සිදුවන වෙනස් වීම නිසා සූර්යාගේ මත ස්වභාවිකවම මහා ගිනිදැල් නිර්මාණය වෙනවා. මේවා නිර්මාණය වුණාම අවුරුදු 10ක් 11ක් වගේ ඉතාම දිගු කාලයක් ඇවිදිනවා මේවා. ඒ ඇවිදලා ඒවා ස්වභාවිකවම නැවත නිවිලා යථාර්ථයටපත් වෙනවා. හැබැයි ඉතින් අර අවුරුදු 10ක් 11ක් 21 දිගට ඇවිදිනු ගිනිදැල් නිවිලා ගියාට පස්සේ හිරු මත විශාල අඳුරු පැල්ලම් නිර්මාණය වෙනවා. අඳුරු පැල්ලම් නිර්මාණය වෙනවා. අනේවට තමයි අපි කියන්නේ හිරු ලප කියලා. එතකොට මේ හිරු මත නිර්මාණය වෙනකොට මොකද වෙන්නේ? හිරුගෙන් නිකුත් කරන ශක්ති කදම්බයේ හිරු ආලෝක කිරණ ප්‍රමාණය, තාප ශක්ති ප්‍රමාණය අඩු වෙලා යනවා. එතකොට පෘථිවිය ඇතුළු ග්‍රහලෝක වලට ලැබෙන සූර්ය විකිරණ තීව්‍රතාවයේ අඩුවීමක් සිද්ධ වෙන්න පුළුවන් මේ නිසා. දැන් අපි හිතමුකෝ විශාල ප්‍රමාණය හිරු ලපයක් නිර්මාණය වෙලා පෘථිවියට වෙනදා ලැබෙන හිරු කිරණ ප්‍රමාණය නොලැබෙනවා. යම් අඩුවීමක් වෙනවා. එතකොට කෙටි තරංග විකිරණ පෘථිවියට ලැබෙන ප්‍රමාණය සූර්ය විකිරණ තීව්‍රතාවයේ අඩුයි. පොළොව තලයේ සමහරට තාපවත් වෙන්නේ වෙනදාට වඩා අඩුවෙන් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ තාපවත් වෙච්ච පොළොවේ පිටකරන භූ විකිරණය වෙනදාට වඩා අඩු වෙන්න පුළුවන්. ඒ හරහා වායු ගෝලීය තාපවත් වීම උණුසුම් වීම වෙනදාට වඩා අඩු වෙන්න පුළුවන්. අන්න එතකොට බලන්න මේ පෘථිවි තලයේ මතු පිට දේශගුණික වෙනස් වීම නිර්මාණය වෙන්න එක මූලික හේතුවක් වෙනවානේ. ඒකට හේතුව තමයි දේශගුණය තීරණය කරන සාධක අතර කාලගුණී මූලිකාංග අතර වායු ගෝලීය උෂ්ණත්වය කියන්නේ ප්‍රබලම සාධකය. දේශගුණය තීරණය කරන. එහෙනම් අර හිරු ලප නිර්මාණය වෙලා ඒ නිසා පෘථිවියට ලැබෙන හිරු කිරණ ප්‍රමාණය සූර්ය කිරණ ප්‍රමාණය යම් අඩුවීමක් වෙනවා නම් පෘථිවිය මත පිට උෂ්ණත්වයේ වෙනස්කමක් නිර්මාණය කරන්න ඒක හේතුවක් වෙනවා. ඒ හරහා පෘථිවිය සාමාන්‍ය දේශගුණික රටාව කෙටි කාල වශයෙන් හෝ දිගු කාල වශයෙන් වෙනස් කරන්නත් ඒක දායක වෙනවා. ඒ නිසා හිරු ලප කියලා කියන්නේ මෙන්න මේ පෘථිවිය දේශගුණය වෙනස් කරන්න දායක වන බාහිර සාධකයක්. පැහැදිලි. අපි එහෙනම් ලියමු. හිරු ලපවල බලපෑම. සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රීය ග්‍රහ වස්තුව වන සූර්යයා හයිඩ්‍රජන් හීලියම් බවට පරිවර්තනය කරමින් ශක්තිය උත්පාදනය කරයි. එම ශක්තිය ග්‍රහලෝක, උපග්‍රහලෝක, තාරකා මණ්ඩල ආදී සමාජිකයින්ට තාප ශක්තිය හා ආලෝක ශක්තිය වශයෙන් බෙදා දීමක් සිදුවේ. හිරු සහ පෘථිවිය අතර දුර කිලෝමීටර් මිලියන 149.7ක්. වරහන් ඇතුළේ දාන්න ආසන්නගේ කිලෝමීටර් මිලියන 150. කිලෝමීටර් මිලියන 149.7ක් පමණ වේ.
මෙතරම් දුර සීමාවක් ගෙවා හිරු කිරණ පෘථිවි තලය කරා ළඟා වීම. මෙතරම් දුර සීමාවක් ගෙවා හිරු කිරණ පෘථිවි තලය කරා ළඟා වීමට මිනිත්තු 8ක පමණ කාලයක් ගතවන බවත් හඳුනාගෙන තිබේ. මෙසේ පෘථිවිය කරා ළඟාවන සූර්ය කිරණ මගින් භූතලය තාපවත් වන අතර අනතුරුව පිට කරන දුර්වල භූ විකිරණය සතු තාපයෙන් වායුගෝලයේ තාපවත් වී වායුගෝලීය උණුසුම නිර්මාණය වේ. නැත්නම් වායුගෝලීය උෂ්ණත්වයක් නිර්මාණය වේ. අද ඡේදක ලියන්න. සූර්යාගේ සිදුවන චුම්බක ක්ෂේත්‍රයේ වෙනස් වීම නිසා ස්වභාවිකවම හිරු මත මහා ගිනි දැල් නිර්මාණය වීම සිදුවේ. ඒවා වසර 10ක් 11ක් පමණ දිගු කාලයක් ඇවිලී යන අතර අනතුරුව ස්වභාවිකවම නැවත නිවි යථා තත්ත්වයට පත්වේ. එවිට ගිනිදැල් ඇවලුණු ස්ථානයේ විශාල අඳුරු පැල්ලම් නිර්මාණය වන විට ඒවා හිරු ලප නමින් හඳුන්වයි. හොඳයි, නැවත අලුත් ඡේදයකට එන්න. හිරු ලප කොහොමද පෘථිවියේ දේශගුණික වෙනස් වීම නිර්මාණය වෙන්න හේතු වෙන්නේ කියලා පැහැදිලි කරමු. අලුත් ඡේදයක ලියන්න. සූර්යයා මත හිරු ලප නිර්මාණය වන විට හිරුගෙන් නිකුත් වන සූර්ය විකිරණ තීව්‍රතාවයේ අඩුවීමක් සිදුවන අතර එමගින් පෘථිවියට ලැබෙන තාප ශක්ති ප්‍රමාණයේ අඩුවීමක් සිදුවන නිසා භූතලය හා වායුගෝලීය තාපවත් වීම අඩුවෙන් සිදුවී ඊට අනුරූපව පෘථිවියේ සාමාන්‍ය දේශගුණික රටාව වෙනස් වීමක් සිදුවේ. හොඳයි, දැන් අපි කතා බහ කරලා ඉවර කළේ හිරු ලප කියන බාහිර සාධකයේ පෘථිවියේ දේශගුණය වෙනස් වෙන්න බලපාන ආකාරය. අපි ඒකම යමු උල්කාපාත ප්‍රපතනය කියන කාරණයට. හොඳයි, උල්කාපාත දැන් අපි සෞරග්‍රහ මණ්ඩලයේ සංයුතිය දන්නවා. හිරු කේන්ද්‍ර කරගෙන ග්‍රහලෝක ටික හිරු වටා ඉලිප්සාකාර මාර්ගයක ගමන් කිරීම කරනවා. එතකොට අපි දන්නවා හිරුට කිට්ටුවෙම ඉන්නවා බුධ, ඊළඟ සිකුරු, පෘථිවි, අඟහරු මේ ආදී අණු පිළිවෙලින් තමයි පිටලා තියෙන්නේ. බ්‍රහස්පති කියන ග්‍රහලෝකයට එපිටින් ඈතින් ඊළඟ ග්‍රහලෝකයට පෙර
පිළිట్లా තියෙනවා අපි දැකලා තියෙනවා මේ ග්‍රාහක කොටස් වලින් හැදුණු ග්‍රාහක වලල්ල. ග්‍රාහක වලල්ල. ඒ කියන්නේ ග්‍රහලෝකයක් බිඳී ගිහිල්ලා නිර්මාණය වෙච්ච කැබලි කොටස් වලින් හැදිනු වලල්ලක් තමයි ඉන්නේ. ඒකට අපි කියන ග්‍රාහක වලල්ල. ඒක මුල් කරගෙන මේ තියෙන ග්‍රහලෝක ටික අභ්‍යන්තර ග්‍රහලෝක හා බාහිර ග්‍රහලෝක කියලා වර්ග කරන්නේ. ග්‍රාහක වලල්ලෙන් මේ පිට පිටලා තියෙනවා අභ්‍යන්තර ග්‍රහලෝක විදිහට. එපිට පිටස්තරෙන් පිටලා තියෙන ටික බාහිර ග්‍රහලෝක විදිහට වර්ග කරනවා. එතන මේ ග්‍රාහක වලල්ල නිර්මාණය වුණා කියලා විශ්වාස කරන්නේ අතීතයේ තිබුණු ඇස්ත නමින් හඳුන්වන විශාල ග්‍රහලෝකයක් කැබලි වලට කැඩිලා කුඩු වෙලා විනාශ වෙලා ගිය ශේෂ වෙච්ච කොටස් වලින් කියලා තමයි විශ්වාස කරන්නේ. එතකොට පෘථිවියේ තියෙන ගුරුත්වාකර්ෂණ බලයක් මේ කියන ග්‍රාහක කොටස් සමහරලාට ඉබ්බාගත්තේ සෞරග්‍රහ මණ්ඩලය තුල නිශ්චිත ගමන් මාර්ගයක නැතුව ගමන් කරනවා. අපි හරි කියනවානේ වාමන ග්‍රහ ලෝක කියලා. විශාල ප්‍රමාණයකට වාමන ග්‍රහ ලෝක කියලා කියනවා. පොඩි පොඩි කොටස් වලට කියනවා ග්‍රහාංශ. එතකොට මේවා අභ්‍යවකාශ හිමියන්ට සැරිසරනකොට මේ පෘථිවියේ තියෙන ගුරුත්වාකර්ෂණ බලය මගින් මේ ග්‍රහාංශ කොටස් පෘථිවියට ඇදලා ගන්නවා. ඇදලා ගන්නකොට ඉතින් අපි දන්නවා වායුගෝලය හරහා එනකොට අපරිවර්තී ගෝලීය වායු කලාපය තුලදී මේවා අධික උණුසුමකටපත් වෙනවා. ඒ වගේම වායු කලාපයට ඇතුළු වෙනකොට ඝර්ෂණ බලයක් ඇති වෙනවා. මේ ඝර්ෂණ බලයයි අපරිවර්තී ගෝලය තුල තියෙන උණුසුමයි නිසා අපරිවර්තී ගෝලයේදී මේ ග්‍රහාංශ කොටස් දැවි අලු වෙන්න පටන් ගන්නවා. ඒ අලු වෙලා ඒ අලු වෙච්ච ශේෂ කොටස් ටික තමයි පෘථිවි තලයට වැටෙන්නේ. ඒ නිසා මේ ජීවීන්ට මේ උල්කාපාත රොටදෙනින් ඇති වෙන බලපෑම අවම කරලා දෙනවා වායු ගෝලයේ මගින්. කොහොම නමුත් මේ කියන උල්කාපාත කොටස් වායු ගෝලයට අවතීර්ණ වෙලා අර කලින් සඳහන් කරපු විදිහට මේවා ගිනි කියන දැවි අලු යාමක් වෙනවා නම් ඒ අදාළ වායු ගෝලීය සීමාව තුළ අතිරේක උණුසුමක් නිර්මාණය කරන්න හේතුවක් වෙනවනේ. ඒ මේවා දැවි අලු යාම සිදුවීම නිසා. එතකොට බලන්න මේ විදිහට වායු ගෝලීය කලාපය තුළට විශාල වශයෙන් උල්කාපාත ඇතුළු වෙනකොට වායු ගෝලය තුළ අතිරේක උණුසුමක් නිර්මාණය වෙනවා නම් ඒක පෘථිවියේ සාමාන්‍ය දේශගුණික රටාව කෙටි කාල වශයෙන් හෝ වෙනස් කරන්න හේතුවක් වෙනවා. එයි උණුසුම කියන දේ වායු ගෝලීය උෂ්ණත්වය කියන දේ දේශගුණයේ තීරණය කරන ප්‍රධානම සාධකයේ විදිහට අපි හඳුනගන්න. ඒ නිසා හොඳයි. එහෙනම් අපි උල්කාපාත පුතලේ ගැන සඳහන් කරමු. කියන්න පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලයෙන් භූතලයේ දෙසට ඇදී එන උල්කාපාත කොටස් වායු ගෝලයට අවතීර්ණ වීමත් සමග ඝර්ෂණ බලයක් ඇතිවීමත් අපරිවර්තී ගෝලය තුල පවතින උෂ්ණත්වය නිසා ගිනිගෙන දැවි අලු වී යාමක් සිදුවේ. මේ ආකාරයට විශාල වශයෙන් උල්කාපාත ප්‍රපතනයක් සිදු වුවහොත් ඒ නිසා වායුගෝලීය සීමාව තුළ අතිරේක උණුසුමක් නිර්මාණය වීම සිදුවේ. මේ නිසා සාමාන්‍ය වායුගෝලීය උෂ්ණත්වය වැඩිවීමක් සිදුවිය හැකිය. ඒ නිසා පෘථිවිය මත සාමාන්‍ය දේශගුණික රටාව කෙටි කාලින වශයෙන් හෝ වෙනස් වීමක් සිදුවන්නේ පෘථිවිය මත සාමාන්‍ය උෂ්ණත්වය වෙනසකට ලක්වන නිසයි. හොඳයි. දැන් අපි එතකොට මේ කතා කරන්නේ පෘථිවිය මත පිට දේශගුණයේ කෙටි කාලින වශයෙන් හා දීර්ඝ කාලින වශයෙන් වෙනස් වීම කෙරෙහි බලපාන පෘථිවි පද්ධතියට පිටතින් ක්‍රියාත්මක වන සාධක නැත්නම් බාහිර ක්‍රියාවලිය පිළිබඳව.
හොඳයි අපි ඊළඟට එමු අභ්‍යන්තර සාධක කියන්නේ මොනවද කියලා බලන්න.